ආයුබෝවන් මගේ දරුවනේ 10 ශ්‍රේණිය අපි ඔන්න සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ භාෂා පොත. භාෂා පොතේ මේ වෙනකොට පළවෙනි පාඩම සාකච්ඡා කරලා තියෙන්නේ. දෙවෙනි පාඩම සාකච්ඡා කරලා තියෙන්නේ නේද? තුන්වෙනි පාඩම තමයි අපි මේ කතා කරන්නේ ප්‍රාදේශීය ව්‍යවහාර. ඒ කියන්නේ ප්‍රාදේශික ව්‍යවහාර. තේරුණාද? එතකොට මේ සම්බන්ධ ඔබට හොඳටම පැහැදිලි වෙනවා අපි ශ්‍රී ලංකාව ගත්තහම නේද? ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාව. අනිත් හැම භාෂාවක්ම එහෙමයි. ලෝකේ හැම භාෂාවක්ම ඒ රටේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාවිත කරන ක්‍රමවේදය වෙනස්. පැහැදිලිද? ඒ කියන්නේ උච්චාරණය කරන ස්වභාවය එක විදියකින් වෙනස් වෙනවා. සමහරලාට ඒ පද භාවිතයේදී තේරුම් වෙනස්. තේරුණාද? ලංකාවේ පළාත් ටික ගත්තාම දකුණු පළාතේ කතා කරන විදිය, බස්නාහිර පළාත, ඌව, සබරගමු නේද? මේ විදියට පළාත් අපි ගත්තට පස්සේ පළාතෙන් පළාතට ව්‍යවහාරය වෙනස් වෙන ප්‍රධාන හේතුව තමයි නේද? අපි දන්නවා මේ ශ්‍රී ලංකාව තුල ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය. මේ කෘෂිකර්මාන්තයත් එක්ක ශ්‍රී ලංකාව තුළ භාෂාවේ විවිධතාවයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ සිංහල භාෂාවම භාවිත කරන විදිය වෙනස් වෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයකට ආවේනික ශෛලියක් තියෙනවා. මේ බලන්නකෝ. සිංහල භාෂාවේ කතා විවහාරය ලංකාව පුරා භාවිත වන්නේ එකම ආකාරයකට නොවේ. ලංකාවේ භාෂා විවහාරය භාවිත වෙන්නේ එක විදියට නෙමෙයි. දැන් මම උදාහරණයක් ඔබට මේකට කලින්ම පැහැදිලි කරන්නම්. දැන් දකුණු පළාතේ භාෂා විවහාරයේ පදයක් ගත්තොත් එහෙම ඒ පැත්තේ ඇහැකි කියලා කියන්නේ මෙහෙ කිව්වොත් දන්නේ නැහැ මොකද්ද කියලා. කොළඹ බස්නාහිර පළාත තුල නේද? පුළුවන් කියන එක. එතකොට බස්නාහිර පළාත තුල පොදුවේ අපි පොදු විවහාරය ගත්තොත් එහෙම කොමකටද දකුණු පළාතේ වායිත වෙන්නේ මක්කැටේ. මක්කැයි දොඩන්නේ. මොනවද කතා කරන්නේ කියන එක දකුණු පළාතේ විවහාරයේ එන්නේ මක්කැයි දොඩන්නේ. හැබැයි දැන් අපි නගරයට ඇවිල්ලා මක්කැයි දොඩන්නේ කියලා ඇහුවොත් එහෙම දොඩම් වර්ග තමයි කතා වෙන්නේ නේද? ඇයි ඒ? මක්කැයි දොඩන්නේ. දොඩම් නම් එහෙම නෑ කියයි සමහර විට. ඇයි ඒ? තේරුම ටිකක් ඒ ළඟින් යන නිසා. පැහැදිලිද? අන්න එහෙනම් ඒ ප්‍රදේශයකට ආවේනික ව්‍යවහාරයක් තියෙනවා. නේද? අන්න ඒ වගේ ඒවට තමයි මේ ප්‍රාදේශීය ව්‍යවහාර කියලා කියන්නේ. බලන්න ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් සහිතව භාවිත වන බව පෙනෙන්නට ඇත. මෙසේ ප්‍රදේශයකට විශේෂ වූ භාෂා විවහාරය ප්‍රාදේශික විවහාර යන නමින් හැඳින්වේ. පැහැදිලිද? මෙසේ ප්‍රදේශයකට විශේෂ වූ භාෂා විවහාරය ප්‍රාදේශික විවහාර යන නමින් හැඳින්වේ. අන්න ඔබට මේක නිර්වචනය අහනවා. ප්‍රාදේශික විවහාරයෙන් අදහස් කරන්නේ කොමක්ද? එක් ප්‍රදේශයකට විශේෂ වූ භාෂා විවහාර නේ? එක ප්‍රදේශයකට සීමා වෙනවා ඒක. දැන් මක්කයි දොඩන්නේ කිව්වහම ඉතින් ආයි ඒක දකුණු පළාත තමයි තියෙන්නේ. ඔහේ දන්නේ නැහැ. නේ? ඇහැකි ඔහේ දැන් මේ ඔයා කියන එක ඔහේ කියලා කියනවා. ඔහේ දන්නේ නැහැ නේද? අන්න ඒවා ඒ ආවේනික භාෂා. ඒ නිසා තමයි දකුණු පළාතේ අය බස්නාහිර පළාතට ආව ගමන් මහත්ය ගාලේනේ මාතරනේ. ඇයි ඒ භාෂා විවහාරය අපිට තියෙන්නේ. නේද? උච්චාරණය කිරීමෙත් එහෙමයි. යන්න, යන්න, යන්ට. අනේ යන්ට නේද? කොහෙද මේ? දැන් පොළොන්නරු පැත්තට ගත්තාම යන්ට, හිටින්ට. කොළඹ යන්න. අපේ පැත්තේ යන්න. පැහැදිලි? අන්න එහෙම. බලන්න එහෙනම්.
බින්තැන්න මොනරාගල දිගාමඩුල්ල සබරගමුව සත්කෝරළය වන්නිය නුවර කලාවිය රුහුණ වැනි ප්‍රදේශවල කලකට පෙර ප්‍රාදේශික ව්‍යවහාර ලක්ෂණ බෙහෙවින් දැකගත හැකි විය. අන්න පුතේ කොහෙද? බින්තැන්න මොනරාගල දිගාමඩුල්ල සබරගමුව සත්කෝරළය වන්නිය නුවර කලාවිය රුහුණ අන්න ඒ ප්‍රදේශවල සත්කෝරළේ සබරගමුව දිගාමඩුල්ල වන්නිය නුවර කලාවිය උතුරු මැද කලාවේ තියෙන්නේ නුවර වැව පදවිය වැව කලා වැව අන්නේ ප්‍රදේශයට ඒ තුنين සීමා වන කලාපයට අපි කියනවා නුවර කලාවිය කියලා. මොන කලාවියද? නුවර කලාවිය පදවිය වැවයි කලා වැවයි නුවර වැවයි. මේ වැව් තුනේ සීමාව තමයි නුවර කලාවිය කියලා අපි ඉගෙන ගන්නෙ. ඒතර මෙන්න මේ ප්‍රදේශවල මිනිස්සු නේද? දැන් මේ ප්‍රදේශ ගත්තොත් එහෙම බෙහෙවින්ම කෘෂිකාර්මික ජීවනෝපායක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. බෙහෙවින්ම ඒගොල්ලෝ ජීවත් වීම සඳහා සටන් කරනවා. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා. මොකටද? මේ කටුක ජීවන වෘත්තිය එක්ක ඒකත් එක්ක හැප්පෙනවා. රැට නිදි මරාගෙන නේද? සතාසිව්පාවුන්ගෙන් බැට කාගෙන අලි ඉන්නවා ඈ ඔය වගේ විසුගුරු සත්තු මේ හැම දෙයකින්ම මේ අය බැට කනවා. එළි වෙනකන් නිදි මරන්න වෙනවා. නේ? දඬු වැටවල් ගහනවා, ගිනි මැනවල් ගහගෙන ගස් කොළන් උඩ තමයි ඉන්නේ. මහ විශාල ගස්වල හදා ගන්නව පැල් කොටයක්. ඒ පැල් කොටේ ඉඳගෙන තමයි අරවා ආරක්ෂා කරන්නේ. එතකොට ඒගොල්ලන්ට ජීවිතයක් පේනවද? ජීවිතයක් නෑ පුතේ. ඇයි ඒ? උදේ ඉඳලා ඒ කියනවා රැයට පැල් රකින්නවා. ගෙදර ඉන්නේ කවුද? ගෙදර ඉන්නේ සමහර විට අලුත බැඳ නෝනා විතරක් වෙන්න පුළුවන්. අන්න අත්දැකීම්. ඒතර මේ අත්දැකීම් ඕක දිගින් දිගට යනකොට මේ කටුක ජීවිතය නිසා මේවා අත්දැකීම් කරගෙන ගීත නිර්මාණය වෙනවා. හේන් ගොවියා හේනේ ඉන්නවා, නෝනා ගෙදර ඉන්නවා. ඒතර ඒ නෝනට දැනෙන දේවල් ටික ගීතයට එනවා. නේ? ඔබ අහලා තියෙනවනේ. පුන් සඳරට ඇවිදින්නේ නේ කලුව බිඳ රන් කිඳිසේම රන්වන් ඉරිඟු ඉඹිනවාද තුන් යම හීන දැක දැක මොටදයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදු නිදි නැතිව බලන්න තාම පැල් රකින්නවද අහනවා නිදි නැතිද කියලා අහනවා. දැන් මේ පරමාදර්ශී උත්කෘෂ්ඨ පතිනියගේ කතාවක් නේ තියෙන්නේ. ඇයි ඒ ආමන්ත්‍රණය ගමේ අය තමන්ගේ ස්වාමියාට රන් කඳ වගේ සලකන්නේ. අනපුතේ දැනෙන වෙනස. ඒක තමයි අත්දැකීමෙන්. ඒ අත්දැකීමත් එක්ක ඒ ගීතය පුදුම පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ මහා පරිසරය තමයි අර ගීතයකට එකතු කරලා තියෙන්නේ. නිරෝෂා විරාජිනී මහත්මිය තමයි මේක ගායනා කරන්නේ. එතකොට ඒ ගීත නිර්මාණය වෙන නොයි ප්‍රාදේශීය වශයෙන් මේ කියන කතාව තුල ප්‍රදේශවල කලකට පෙර ප්‍රාදේශික ව්‍යවහාර ලක්ෂණ බෙහෙවින් දැකගත හැකි විය. අධ්‍යාපනය ජනමාධ්‍ය ආදිය ප්‍රචලිත වීම නිසා සිංහල භාෂාවේ ඇති ප්‍රාදේශික විවිධතා දැන් ක්‍රමයෙන් මැකී යන්නට පටන්ගෙන ඇත. ඒත් ප්‍රාදේශික ව්‍යවහාර ඇසුරු කරගත්තා වූ සාහිත්‍ය නිර්මාණ අප අතර අදටද දැකගත හැකිය. sannivedanaya පහසු කර ගැනීම සඳහා ප්‍රාදේශික ව්‍යවහාර හඳුනා ගැනීම අරමුණු කරගත් මේ පාඩම මහාචාර්ය ජේ විතිසානායකගේ සිංහල ජනවහර කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ භාෂාව පිළිබඳ ප්‍රවීණ එක්තය මහාචාර්ය ජේ විතිසානායක මහත්මයා. එතුමා මේ භාෂාව පිළිබඳ පර්යේෂණ කරපු කෙනෙක්. එතුමා තමයි මේකේ ගැන විවරණයක් කරන්නේ. ඇයි මේ දියුණු වුණ තාක්ෂණික මෙවලම් ඔස්සේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන කතාව අපේ ආවේනික ශෛලිය රටෙන් තුරන් වෙලා යනවා. ඇයි? ඔය කෘෂිකාර්මික ජීවිතයක් ගත කරපු මිනිස්සු ඒගොල්ලෝගේ දරුවෝ අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඔය කතාවල් ඔක්කොම වෙනස් වීගෙන
යනවා ඒගොල්ලෝ නගරයට එනවා නගරයට ඔට්ටු වෙනවා නගරේ ජීවත් වෙනවා ඒවත් එක්ක හැප්පෙනකොට අර භාෂා විවහාරයේ ටික ටික අපේ අතරින් නැති වෙනවා. හැබැයි මේවා අපි රසවත් සාහිත්‍ය කෘති වලට එකතු කරලා නේද? ඔබ දන්නා බැද්දේගම නව කතාව ලියනකොට මේ බැද්දේගම පරිසරය තුල භාවිත කරන විවහාරයක් එනවා. චරිත තුනක් නවකතාව නිර්මාණය වෙනවා. අන්න එතෙන්දි භාවිත කරනවා ඒගොල්ලෝ ওই කුෂිකර්මාන්තයේ සම්බන්ධව භාවිත වන ව්‍යවහාරයන්. ඒතර කතා කිරීමේදී ඒ වෘත්තීන් පාදක කරගෙන ඔන්නෝම කොහොම හරි මේ ප්‍රාදේශික ව්‍යවහාරය අපේ රටේ විවිධ ප්‍රදේශවලට ආවේනික ශෛලීන් දකින්න පුළුවන්. අන්න ඒව තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ කොහොමද මේ ඒ ප්‍රදේශවල ගස් කොළන් හඳුන්වන විදිහ නේ ඊළඟට අපේ මේ නෑහිත මිතුරන් නේ සතාසිව්පාවෝ ඒගොල්ලෝ හඳුන්වන නම් තියෙනවා පොදු අපි හඳුන්වන නමක් අරගෙන ඒක ඒ ප්‍රදේශය කොහොමද හඳුන්වන්නේ පැහැදිලිද දැන් අපි කුරුල්ලෝ එලවනවා ඒතකොට ප්‍රාදේශික වශයෙන් ඒකට කියන්නේ සකලයන් හම්බනවා. පැහැදිලිද? ඒතකොට අන්න මේවා තමයි විභාගයේදී අහන්නේ විභාගයේදී උඩට දෙනවා. ඒ දෙන ටික තමයි මේ ඡේද කඩලා පැහැදිලි කරලා ඒවා නෝට් එකක් විදිහට මම මේකේ තරු ලකුණු දාලා සාකච්ඡා කරන්න හදන්නේ. බලමු අපි. එක කොටස මොනරාගල හේන්ගොවිතැනි සරුසාරු උපදේශකේ. කොහෙද පුතේ? මොනරාගල බලමු මේ ප්‍රදේශයේ කොහොමද භාවිත වෙන්නේ කියලා. අපි මේ විදිහට ගමු. මොනරාගල. හේන්ගොවිතැනි සරුසාරු ප්‍රදේශකේ. එහි ඉදිකිරෙන හේන් වටා දක්නට ලැබෙන්නේ වැටවල් නොවේ. වැටන් ය. පොදු සිංහලයේ බහුවර්තයේ දෙනු වස් යොදනු ලබන වල් යන්න වෙනුවට මෙහි භාවිත වන්නේ බිඳුව පමණි. මේ රටාව අනුව මොනරාගලදී හමුවන්නේ දොරවල් නොව දොරන්ය. ගොඩවල් නොව ගොඩන්ය. ඇලවල් නොව ඇලන්ය. ලිඳවල් හෝ ලිං නොව ලිඳන්ය. බලන්නකෝ. හරිම විශේෂයක් තියෙන්නේ නේද? මොකක්ද මේ කතාව? දැන් මේ වල් කියන ප්‍රත්‍යය, මේ වල් කියන ප්‍රත්‍යය පුතේ මේ ප්‍රත්‍යය වෙනුවට මොනරාගල භාවිත වෙන්නේ සමානයි බිඳුව. දැන් අපි ගන්නවා මේ විදියට. දොරවල්. එතකොට මේක මොනරාගල භාවිත කරන්නේ දොරන් කියලා. අන්න. වල් කියන එක වෙනුවට එදෙනවා බිඳුව. දොරවල් කියන එක දොරන් කියන එක තමයි එදෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න විශේෂත්වය අඳුර ගන්න පුළුවන් වල් අයින් වෙනවා මේ පදෙන් බිඳුවයකට එදෙනවා. දොරන්. පැහැදිලිද? රයිට්. එතකොට මම මේ පද ටික මම පිළිවෙලට ඔබට අරගෙන කියා දෙන්න හදන්නේ. එතකොට ඔබට තෝරගත්තාම ලේසි මේ පද ටික. හරිද? බලන්න අපි මේ ටික මේ විදිහට highlight කරගමු. වැදගත් ඒවා ටික බලන්න. වැටවල්. වැටවල් වැටන් දොරවල් දොරන් ගොඩන් ගොඩවල් ගොඩන් ඇලවල් ඇලන් වෙනවා ඇලවල් ඇලන් ලිඳවල් ලිඳන් පේනවද? අන්න අපි ඒ ටික මේ විදිහට පිළිවෙලට ලියා ගමුකෝ. එතකොට ලේසියි අපිට ඒක.
වැටවල්. ඊළඟට දොරවල්. දොරවල්. ඊළඟට ගොඩවල්. ගොඩවල්. ඊළඟට ඇලවල්. ඇලවල්. ඊළඟට ලිඳවල්. ලිඳවල්. හරිද? ඔන්න ඒ කොටස් ටික එතකොට මේ කියන පොදු විවහාරය පැහැදිලිද? වැටවල්, දොරවල්, ගොඩවල්, ඇලවල්, ලිඳවල්. ඔබට පැහැදිලිනේ මේ වල් කියන ප්‍රත්‍යක් තියෙන මේ තද්දිත ප්‍රත්‍යක් යොදාගෙන තියෙන්නේ. වල් කියන තද්දිත ප්‍රත්‍යය තියෙන්නේ මේ. අන්න ඒක අයින් වෙනවා. මේ වල් කියන එක අයින් වෙනවා. මොණරාගලදී භාවිත වෙන්නේ මේකට මේ විදියට වැටං. දොරං. ගොඩං. ඇලවල්. ඇලං. ලිඳවල්. ලිඳං. අන්න දැන් වැඩේ හරි. විභාගෙදී ඔබට දෙනවා පහළ දැක්වෙන පොදු විවහාරය. මොණරාගල විවහාරයට අනුව ලියා දක්වන්න. එහෙම නැත්නම් පහළ දැක්වෙන මොණරාගල විවහාරය පොදු විවහාරයට අනුව ලියා දක්වන්න. පැහැදිලිද? ওই විදියට ඔබට එන්න පුළුවන්. අපිට පුළුවන් මේක ඉගෙන ගන්න මේ විදියට දැන් මේ පද ටික ඕනම් මාරු කරලා යටින් ලියාගත්තාම ඔබට පුළුවන් මේකේ ෆිල් කරලා ලියා ගන්න හරියට. එහෙනම් විශේෂත්වය අඳුර ගන්න පුතේ වල් වෙනුවට ඒ දෙන්නේ මොකද්ද? බිඳුව. දැන් ඉතින් මේකට දාන්න පුළුවන් ඔබට අනිත් ඔක්කොම නේද? දැන් මේ වල් කියන ප්‍රත්‍යය එනකොට ඒක අයින් කරන්න. පැහැදිලිද? වල් වෙනුවට දාන්නේ මොකද්ද? බිඳුව. වැට වල්. දැන් පාරවල්, පාරං. පාරං කිව්වහම උඩ බිම බලන්න පුළුවන්. ඇයි ඒ? දැන් පාරවල් කිව්වම වල් අයින් වෙනවා, බිඳුව වෙනවා. පාරං. ගෙවල්, ගෙන්. ඒතර මෙන්න මෙහෙම ඒ වල් කියන එක වෙනුවට දෙන්නේ බිඳුව. ලිඳවල්, ලිඳං. ඇලවල්, ඇලං. ගොඩවල්, ගොඩං. පැහැදිලිද? එතකොට අන්න විශේෂත්වය අඳුර ගන්න වල් වෙනුවට දෙන්නේ මොණරාගල බිඳුව. එහෙනම් ඒ භාෂාවේ උච්චාරණය වෙනස්. වැටවල් කියද්දි වැටං කියලා කතා වෙනවා. වැටවල් කියද්දි වැටං කියලා තමයි කතා වෙන්නේ. දොරවල් කියද්දි දොරං. ඇත්තටම දැන් මේක අහලා නැත්නම් අපිට ගැටලුවක්. දොරං. දොරං අහලා නැහැ. වැටං අහලා නැහැ. ඒ උච්චාරණයත් එක්ක ඒ කතාව තුළ අපිට පැහැදිලි වෙනවා නිකම්ම ඇත්තටම අපි දන්නේ නැහැ කියලා. අන්න එතෙන්දි තමයි විශේෂත්වය මේ ප්‍රාදේශික විවහාරවල විශේෂත්වය හඳුනගන්නේ එහෙමයි. ඒ ප්‍රදේශයට ආවේනිකයි. අන්න ඒගොල්ලොන්ට අනන්‍ය වූ කතාවක්. අන්න එන මේ ශ්‍රී ලංකාව තුළ අපේ මේ දේශජකම පෙන්වන එක මූලිකාංගයක් විදිහට අපි කතා කරනවා ප්‍රාදේශික විවහාරය. අපිටම ආවේනික ශෛලීන් ඒවයි තියෙන්නේ. බැද්දේගම කතා කරනකොට නේද? ඒ නවකතාව තුල මං කිව්වේ පැහැදිලි කරේ එහෙමයි යන්නේ. එහෙනම් වැටවල්, වැටං, දොරවල්, දොරං, ගොඩවල්, ගොඩං, ඇලවල්, ඇලං, ලිඳවල්, ලිඳං. ඔන්න හරි. ඊළඟට බලන්න තමාගේම දරුවන් හැඳින්වීමේදී මා හෝ මයි යන්නක් යෙදීමද මොණරාගලට හුරු විවහාරයකි. අන්න විශේෂයි එතන. හරිද?
බලන්න. මා හෝ මයි. මා හෝ මයි. යන්නක් යෙදීමද මොනරාගලට හුරු ව්‍යවහාරයකි. තමාගේම දරුවන් හැඳින්වීමේදී මා හෝ මයි යන්නක් යෙදීමද මොනරාගල හුරු ව්‍යවහාරයක්. තමාගේම පුතා මා පුතා. පැහැදිලිද? ඒතර මා කියන එක මයි පුතා. දැන් අපි කතා කරන්නේ නේද? මයි පුතේ කියලා. දැන් අපේ ව්‍යවහාරේ අපි දකුණු පළාතේදී අපි කතා කරන කියවෙන මයි පුතා, මා පුතා, මා පුතා. මා පුතා මේ පැත්ත හැරෙන්න. මගේ දරුවනේ මේ පැත්ත හැරෙන්න. මගේ පුතේ කියන එක තමයි මා පුතා. අන්න මගේම කියන එක. තමාගේම පුතා තමයි මා පුතා. පැහැදිලිද? තමාගේම පුතා මා පුතාය. තමාගේම දුව මාදු. බලන්නකො වෙනස. තමාගේම දු මාදු. මාදු ගඟ වගේ. නේද? දැන් මාදු ගඟ. මාදු කියලා දැම්ම ගම එක සැරේට මාදු අහලා නැහනේ. එහෙනම් මගේ දුව මයි දුව කියන එක තමයි මාදු කියලා එන්නේ. බලන්න. මාදු මයිදුය. අන්න. මයිදුය. අන්න විශේෂත්වය එතන. අපි ඒකෙත් ඒ විදිහට ගමු. ඔබට දැන් මේ ටික පැහැදිලිනේ නේද? ඔව් ඒ ටික පැහැදිලි. බලන්න. වැටවල් වැටන්. දොරවල් දොරන්. ගොඩවල් ගොඩන්. ඇලවල් ඇලන්. ලිඳවල් ලිඳන්. හරිද? right. ඒ ටික හරි. දැන් මේ ටික බලමු අපි. බලන්න. තමාගේම පුතා. තමාගේම පුතා. තමාගේම පුතා කොහොමද කියන්නේ? මා පුතාය. මා පුතා. එහෙම නැත්නම් කොහොමද? මයි පුතා. ඉතින් මයි පුතා. තමාගේම දුව. තමාගේම දුව. මා දු. එහෙම නැත්නම් කොහොමද? මයි දුය. පැහැදිලිද? මයි දු. තමාගේම බිරිඳට තම පුතාගේ බිරිඳට පුතා දූ කියත් තම දුවගේ පුරුෂයාට දූ පුතා කියත් ආදරයෙන් වහනු ලැබේ. බලනකො හරි වෙනස්නේ. තමාගේම දුව මාදූ හෙවත් මයිදූ වෙනකොට තම පුතාගේ බිරිඳට පුතා දූ කියත් පුතා දූ. පුතා දූ කියන්නේ පුතාගේ දුව. පුතාගේ දුව නේද? පුතාට අයිති එක්කෙනා පුතා දූ. බලන්න එහෙනම්. තම පුතාගේ බිරිඳට පුතා දූ කියලා කියයි. පුතාගේ බිරිඳට කොහොමද කියන්නේ? පුතා දූ කියලා කියන්නේ. පුතා දූ. පුතා දූ. ඊට පස්සේ දුවගේ පුරුෂයාට දුවගේ කියන්නේ තම දුවගේ පුරුෂයාට
පුරුෂයාට දූ පුතා කියලා කියනවා. පැහැදිලි? දැන් ඔන්න ඔබට පැහැදිලි තමාගේම පුතා මා පුතා, තමාගේම දුව මාදු මයිදු, තම පුතාගේ බිරිඳට පුතාදු, තම දුවගේ පුරුෂයාට දූ පුතා කියලා කියනවා. පැහැදිලිද? හරි. ඔන්න ඒ කොටසේ ওই විදිහට අපිට මොණරාගල ව්‍යවහාරය හඳුනා ගන්න පුළුවන් වුණා. මොණරාගල කොහොමද විශේෂ වුණේ? එක තැනකදී වල් කියන ප්‍රත්‍යය තියෙනවා. ඒ වල් වෙනුවට භාවිත කරා මොකද පුතේ? බිඳුව නේද? ඊළඟට එනවා තමාගේම කියන එක බලන්න. තමාගේම පුතා කියන එකට කෙටි වෙනවා මා පුතා කියලා. තමාගේම කියන අදහසට එන්නේ කවුද? මා කියන එක. ඒතර මා මයි කියන එක. තමාගෙම කියන වචනයට එන්නේ මා හෝ මයි. මා හෝ මයි. ඒතර මයි දූ මයි පුතා විභාගෙදී අහන්න පුළුවන්. මගේම පුතා මොණරාගල ව්‍යවහාරය තුල හඳුන්වා ඇත්තේ කෙසේද? මගේම පුතා මා පුතා, මගේම දුව මාදු, මයිදු නේද? අන්න එහෙම ඔබට අහන්න පුළුවන්. ඊළඟට තම පුතාගේ බිරිඳ, තම පුතාගේ බිරිඳට මොණරාගල ව්‍යවහාරය කොහොමද? පුතාදු කියනවා. දුවගේ පුරුෂයාට කියනවා, ඒ කියන්නේ තම දුවගේ ඉන්නවනේ. තම පුතාගේ එක්කෙනා ඊට පස්සේ දුවගේ පුරුෂයා. පැහැදිලිද? ඒතර දූ පුතා කියන්නේ අන්න එහෙමයි. අන්න එනම් පැහැදිලිමයි පුතාලට ප්‍රාදේශීය වහර ওই විදිහට තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. බලන්න. තමාගේම පුතා මා පුතා, තමාගේම දුව මාදු මයිදු, තම පුතාගේ බිරිඳට පුතාදු, තම දුවගේ පුරුෂයාට දූ පුතා කියලා කියනවා. අන්න එනම් පාඩම් කරගන්න මේ විදිහට ඔබ ලියන්න මෙහෙම. මෙහෙම ලිව්වොත් තමයි මේක විභාගෙදී ලියා ගන්න පුළුවන් වෙන්නේ. පොත කියවලා හරියන්නේ නැහැ. පොත කියෙව්වට වැඩක් නැහැ. ඔළුවට එන විදිහට වැඩේ මේක කරන්න ඕන. වගුවක් හදලා බොහොම ලස්සනට මේක පිළිවෙලට භාෂා පුතේ පැවරුම් නේද? ඔබ CR පොත් 3ක් තියාගෙන ඈ මේවා විශේෂ විදිහට පිළිවෙලට ලියාගෙන යන්න. එතකොට ඔබට පුළුවන් මේවා නිකම් මොටෝ වැඩියට පැහැදිලිව මේක තේරුම් ගන්න නේද? බලන්න එහෙනම්. හරි. ඔන්න එහෙනම් පළවෙනි කොටස ඔය විදිහට අපි සාකච්ඡා කරනවා. අපි බලමු ඊළඟ කොටසේ කොහොමද තියෙන්නේ. ඔය තියෙන්නේ. මයිදු යන්නේහි මයි යන්න මගේ යන්නම මේ පලාතේ භාවිත වන සැටි. මගේ යන වචනය මග කියාත් මෙහිදී ඇසිය හැකිය. මග. අන මගේ කියන යන වචනයම ඒකට කියනවා මග කියාත්. කොහොමද මග? පොදු සිංහලයේ සම්බන්ධ අර්ථය දැක්වීම පිණිස යෙදෙන ගේ වෙනුවට ග පමණක් යෙදීම මේ පළාතේ සුලභ සිද්ධියකි. ගේ වෙනුවට ග. ගේ වෙනුවට ග. පැහැදිලිද? ගේ කියන්නේ ග කියලා කියනවා. මේ අනුව තොගේ යනු තොග වෙයි. මහත්යගේ යනු මහත්යග වෙයි. හාමිනේගේ යනු හාමිනේග වෙයි. බලන්න අර අපි මුලින් කතා කළ එකට වැඩිය මේකේ වෙනස් වෙච්ච හැටි පැහැදිලිද? ගේ කියන එක ග වෙනවා. එහෙනම් තෝගේ කියන එක තොග කියලා හැදෙනවා. ඇයි මේ අදින එක තොගේ කියන එක ග කියන එක විතරයි. ගේ කියන වෙනුවට මේ ගේ කියන වෙනුවට දෙන්නේ ග. එතකොට තොගේ කියන වචනයට තොග කියලා. තොග කියලා අපි බැලුවොත් එහෙම මොකද්ද වෙන්නේ? තොගය නේද? තොග සහ සිල්ලර. එතකොට මොකද වෙන්නේ? තොග පිටින් කියන අදහස තියෙන තොග. තොගේ පිටින් ගොඩක්. අන්න මෙතන වෙනස් වෙනවා. බලන්න එහෙනම් අපි මේ ටික. දැන් මේ ටික උඩ පැහැදිලි. මෙන්න මේ ටික බලමු. ඒ වෙනස්කම් ටික කොහොමද හැදෙන්නේ කියලා. බලන්න. තොගේ යනු තොග. පැහැදිලිද කොහොමද පුතේ? තොගේ. තොගේ කියන එක මොණරාගල කියන්නේ කොහොමද? තොග කියලා. මොණරාගල කියන්නේ කොහොමද? තොග කියලා කියන්නේ.
හරි අපූර්වයි ඒක නේද? තොගේ කියන එක තොග වෙනවා. හරිද? මහත්යාගේ කියනකොට මහත්යග වෙනවා. බලන්න. මහත් යගේ බලන්න. මහත්යගේ මහත් යගේ ඊළඟට මහත්යගේ නම් ඊළඟට එනවා කවුද? හාමිනේගේ 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 හරිද? ඔන්න එහෙනම් තොගේ කියන එක තොග වෙනවා, මහත්යගේ කියන එක මහත්යග වෙනවා, හාමිනේගේ කියනවා හාමිනේග වෙනවා. පැහැදිලිද? හාමිනේග වෙනවා. බලන්න එහෙනම් මේ විදිහට මහත් යග මහත්යග පේනවද? මහත්යග මහත්යගේ කියන එක ගේ වෙනකොට එන්නේ කවුද? ග. හාමිනේගේ කියනකොට හාමිනේග හාමිනේග බලන්නකො හාමිනේග හාමිනේග වෙනස පේනවද? වෙනස මෙන්න අඳුරගන්නේ කොහොමද? මේ විදිහට. ගේ වෙනුවට කවුද ඇවිල්ලා තියෙන්නේ? ග ඇවිල්ලා තියෙනවා. පේනවද? ගේ වෙනුවට ඇවිල්ලා තියෙන්නේ කවුද? ග. ගේ වෙනුවට ඇවිල්ලා තියෙන්නේ කවුද? ග. ගේ වෙනුවට භාවිත වෙලා තියෙන්නේ ග විතරයි. තොග තොගේ තොග මහත්යගේ මහත්යග හාමිනේගේ හාමිනේග හාමිනේග බලන්න වෙනස. ඒකයි ප්‍රාදේශික ව්‍යවහාරවල විශේෂත්වය ඕක තමයි. ඒ අය භාවිත කරන පද අපි ඒ ගමට ගිය ගමන් අපිට වෙනස් වෙනවා. අපිට නොහුරු වෙනවා. සමහර විට කතා කරන දේ එකයි උච්චාරණයේදී අදිනවා. පැහැදිලිද? උච්චාරණයේදී අදිනවා. දැන් කුරුණෑගල පැත්තේ කුරුණෑගල ටිකක් මට මතකයි නාරම් වලින් ඈතට ගියාම හෙට්ටිපොළ වගේ පැත්තේ දිනක් මම ගියා යාළුවෙක්ගේ ගෙදර. ඒතර යාළුවලේ ගෙදර කතා කරන්නේ වෙනස් විදියට. මගෙන් අහනවා පුතා කාලාද දන්නේ ඉන්නේ නේද? අන්න බලන්න දැන්. මම පුතා කාලාද ආවේ? පැහැදිලිද? මේ අහනවා. නේ? චූටි පුතා කාලාද ආවේ? අදිනවා. ඉතින් මමත් ඒ වෙලාවෙම අනුගත වුණා. ඔව් ඉතින් මං කාලා තමයි ආවේ අම්මා. නේද? අයියා කෑම කාලාද දන්නේ ඉන්නේ නේද? ඔව් නංගි. මං කෑම කාලා තමයි ඉන්නේ. දැන් ඒ අය මෙහි නගරයට එනවා. නගරයට ඇවිල්ලා කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් ඉල්ලන්න ගියාම තමයි අර අදින උච්චාරණය තියෙන්නේ. අයියා මට සබන් කෑල්ලක් ගන්න පුළුවන්ද දන්නේ නේද? ඒක කඩේ ඉන්න අයට එක සැරේට වෙනස් වෙනවා. කොහෙද ඔයා? මම වෙන්නේ. අන්න එතකොට අපි මේ භාෂා විවහ උච්චාරණය මහන ඔයා කොහෙද කියලා. පැහැදිලි? හරි. අන්න එහෙනම් තොගේ කියන එක තොග වෙනවා මහත්යගේ කියන එක මහත්යග වෙනවා හාමිනේගේ හාමිනේග කියලා එනවා. පැහැදිලිද? කලින් සිදුවුණු යමක් ගැන කීමේදී බැලුවා, කැඩුවා, වැපුරුවා වැනි වචනයක් යෙදීම පොදු සිංහලයේ රටාවයි. එහෙත් මෙහි භාවිත වන රටාව ඊට බෙහෙවින් වෙනස්ය. මෙහි යෙදෙන්නේ බැලුවා යන්න නොව බලව්වා යන්නේ. කැඩුවා යන්න නොව කඩව්වා යන්නේ. අන්න බලන්න. දැන් බැලුවා කියන එක වෙනුවට හරිද? බැලුවා කියන එක බලව්වා කියලා තියෙනවා. කැඩුවා කියන එක කඩව්වා කියලා තියෙනවා. කොහොමද තියෙන්නේ එහෙනම් බලන්න. බැලුවා කියන එක වෙනුවට දෙන්නේ
බලව්වා කියලා. පැහැදිලිද? බලව්වා කියන එක. ඊළඟට කැඩුවා කියන එක කැඩුවා කියන එක කඩව්වා කියලා තියෙනවා. දැන් ඉතින් මේක මේ විදිහට ගන්න පුළුවන්. නැටුවා, නටව්වා, හැඬුවා, හඬව්වා. පැහැදිලිද? ඒ වචනේම තමයි මේ විදිහට ඉන්නේ බලන්න. නැටුවා, නටව්වා, හැඬුවා, හැඬුවා, දැන් සමහර විට දැන් ඔබට දැන් මේ විදිය ක්‍රමවේදයේ ඉගෙනුවාම මෙන්න මෙහෙම ඔබට ලියන්න දේවි. පැහැදිලිද? බලන්න එන බැලුවා, බලව්වා, කැඩුවා, කඩව්වා, නැටුවා, නටව්වා, හැඬුවා, හඬව්වා. අපි බලමු මේ වගේ වැදගත් පද කිහිපයක් ඒ විදිහට හදලා. මම හිතලා පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ අපි උදාහරණ කිහිපයක් ඒ විදිහට නිර්මාණය කරගත්තට පස්සේ නේද? දැන් අපි පළවෙනි එක දන්නවනේ මේකේ තියෙන මොකද්ද? හිතන්නකෝ. කැඩුවානේ. කැඩුවා. හරිද? කොහොමද විවහාරය එන්නේ? කඩව්වා. කඩව්වා. එහෙමනේ. බැලුවා, බලව්වා. බැලුවා, බලව්වා. හරිද? වැපුරුවා. වැපුරුවා. වපුරව්වා. පැහැදිලිද? හැඬුවා, හඬවව්වා. හරිද? හැඬුවා, හඬව්වා. වැපුරුවා, වපුරව්වා. ඒ හැඩේ ඒ හඬ එන්නේ නැහැ එතන වෙනස් වෙනවා ඒ විදිහට. පැහැදිලිද? හරි. අන්න එහෙනම් ඔන්න ඒ විදිහට ඔබ තේරුම් ගන්න ඕනේ මේ කොටස් ටික. ඔයගේ උදාහරණ තනියෙන් ගෙදරදී කරන්න. එතකොට පුළුවන්. බලන්න ඊළඟ කොටස. ඔයද වපුරව්වා මොරාගල වැසියන් කුදහව්වා කියන්නේ නිදාගත්තට ගහමව්වයයි කියන්නේ විසි කලාටය. අන්න පොන්නව්ව කියන්නේ නිදි කෙරුවාට. අන්න බලන්න වැදගත් ඒවා නේද? මේ ටික ඔබ අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඕන. බලන්න එහෙනම් මම මේ විදිහට ඔබට වැපුරුවා කොහමද? වපුරව්වා කියලා එනවා. මොරාගල වැසියන් කුදහව්ව කියන්නේ නිදාගත්තාටය. පැහැදිලිද? පුනව්වා කියන්නේ නිදි කෙරුවාටය. right? පුන්නව්වා. හරිද? පුන්නව්වා කියන්නේ මොකටද? නිදි කෙරුවා. හරිද? පුන්නව්වා. right? හල් නයන්න. පුන්නව්වා නෙවෙයි. පුන්නව්වා කියන්නේ නිදි කෙරුවාට. ඔන්න හදාගන්න එක. පුන්නව්වා කියන්නේ නිදි කෙරුවාට. right. එතකොට අන්න එහෙනම් පැහැදිලි කුදහව්වා කියන්නේ නිදාගත්තාට. ගහමව්වා යයි කියන්නේ විසි කලාටය. අන්න විසි කරනවට අපි කියනවා ගහමව්වා. ගහමව්වා. පැහැදිලිද? දැන් අපි අන්න ඒ ටික පිළිවෙලට මේ විදිහට හදාගමු. වපුරව්ව දන්න ඔබ දැන් කුදහව්වා. කුදහව්වා කියන්නේ නිදාගත්තට. කොහමද?
කුදහව්වා. මේ විදිහට බලමු. කුදහව්වා. කුදහව්වා කියන්නේ නිදාගත්තාටය. මොනරාගල නිදා ගත්තා. නිදාගත්තට කියන්නේ කොහොමද? කුදහව්වා. ඊළඟට අපි කියනවා කොහොමද? ගහමව්වා. ඒ කියන්නේ විසිකලාට. ගහමව්වා. අන්න ගහමව්වා නේද? මොණරාගල කියන්නේ ගහමව්වා. පොදු තේරුම මොකද්ද? විසිකලාටය. විසිකලා. විසිකලා. මේ තියෙන්නේ කුදහව්වා කියන මොණරාගල විවහාරය. පොදු විවහාර නිදාගත්තා. ඔබට එන්න පුළුවන් නිදාගත්තා කියන එක පොදු විවහාරය ලියා දක්වන්න. කුදහව්වා, ගහමව්වා, විසිකලා. විසිකලා කියන එක නම් ගහමව්වා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊළඟට ඒගොල්ලෝ කියනවා පුන්නව්වා. පුන්නව්වා කියන්නේ නිදි කෙරුවා. පුන්නව්වා. හරි අපූර්ව වචන නේද? පුන්නව්වා. මොකද්ද කියන්නේ පුතේ? නිදි කෙරුවා. නේද? හරි වෙනස් භාෂාවනේ. බලන්න. කුදහව්වා නිදාගත්තා. අපි කියන්නේ කුද ගහ ගන්න කියලා කියන්නේ. ඒක වෙනයි. මෙතන කුදහව්වා කියන්නේ නිදාගත්තා. ගහමව්වා කියන්නේ විසිකලා. පුන්නව්වා කියන්නේ නිදි කෙරුවා. මොකද්ද පුතේ? නිදි කෙරුවා. නිදි කෙරුවා. හරිද? ඔන්න එහෙනම් ඒ කොටසේ ඒ ටිකේ උඩ කොටස අපි පැහැදිලි කරා. දැන් බලන්න. ඉර පායන විට හෝ අවුව පායන විට වෙනත් පළාත්වල කියනු ඇසෙන්නේ ඉර පෑව්වා හෝ අවුව පෑව්වා වැනි වහරයි. අන්න ඉර පායනට කියන්නේ ඉර පෑව්වා අවුව පෑව්වා නේ. අවුව පායනවා කියන එක කියන්නේ කොහොමද? අවුව පෑව්වා, ඉර පෑව්වා. ඔන්න ඉර පායගෙන එන්නේ නේ. ඉර පායගෙන එන්නේ. ඉර පෑව්වා නේ. අවුව පෑව්වා, අවුව පායනවා. අවුව පෑව්වා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරිද? right. එහෙත් එම වහර මෙහි යෙදෙන්නේ ඉර පෑයියා, අවුව පෑයියා. අන්න පුතේ. ඉර පෑයියා, අවුව පෑයියා. අන්න එහෙනම් ඒ විවහාරය බලන්නකෝ. ඒ විවහාරය වෙනස් නේද? පේනවද? පෑයියා. මොකද්ද මේ කියන්නේ එතකොට? ඉර පෑව්වා කියන එක මේ විවහාරේ මොන විවහාරේද? මොනරාගල විවහාරේ. කියන්නේ කොහොමද? ඉර පෑයියා. ඉර පෑයියා. ඉර පෑයියා. ඉර පෑයියා. හරිද? ඒ මොකද්ද? ඉර පෑවුවට තමයි මේ කියන්නේ. මොකටද පුතේ? ඉර පෑවුවා. ඉර පෑවුවා. හරිද? ඊළඟට අවුව. ඒ කියන්නේ ඉර පායන විට කියන එක තමයි මේ ඉර පෑයියා කියලා කියන්නේ. අවුව පෑයියා. හරිම අමුතුයි මේ භාෂාව. පේනවද? ළඟින් යනවා ඒ වුණාට වෙනස්. අවුව පෑව්වා. හරිද? අවුව පෑව්වා. හරිද? right. එතකොට මේ
ඉර පෑවුවා අවුව පෑවුවා වෙනත් පළාත්වල පොදු විහාරය ඉර පායන විට අවුව පායන විට මේ තියෙන්නේ ඉර පෑයිය සහ අවුව පෑයිය කියන්නේ මොනරාගල වෙන පළාත්වල ඉර පෑවුවා පොදුවේ අපි කියනවා ඉර පායන විට අවුව පායන විට කොහොමද ඉර පායන විට අවුව පායන විට පේනවනේ වෙනස නේද ඉර පෑයිය අවුව පෑයිය වෙනත් පළාත්වල ඉර පෑවුවා අවුව පෑවුවා ඉර පායන විට අවුව පායන විට කියලා කියදෙනවා. ඔන්න ඒ කොටස් ටිකේ විදිහට තියෙනවා. බලන්න ඊළඟට ඔන්න එතකොට ඒ ටික ඔබට තේරුණා. දැක්කා කියන වචනය දැක්කා කියන එක කොහොමද මේගොල්ලෝ පාවිච්චි කරන්නේ බලන්න. දැක්කා. බලන්න මේ ටික. දැක්කා කියන එක කොහොමද කියන්නේ? දුටා කියලා. දැක්කා කියන එක කොහොමද කියන්නේ? දුටා කියලා. හරිද? දැක්කා කියන එක කොහොමද කියන්නේ? දුටා කියන එක. බලන්න ඊට පස්සේ මේ වහනුලේ අම්මා දුටා පුතු යන වැකියෙන් කියවෙන්නේ අම්මා පුතුන් දුටු බවයි. අන්න බලන්න. අම්මා දුටා පුතු බලන්න. අම්මා දුටා පුතු. හරිද? අම්මා දුටා පුතු කොහොමද එන්නේ? අම්මා දුටා පුතු කියන වචනය අම්මා පුතුන් දුටු බවයි. ඒ කියන්නේ අම්මා පුතුන් දැක්ක බව. අම්මා පුතුන් දැක්ක බව කියන්නේ කොහොමද? අම්මා දුටා පුතු. පැහැදිලිද? අම්මා දුටා දුව. අම්මා දුව දැක්ක බව. පැහැදිලිද? අන්න එතකොට ඔබට හොඳට පැහැදිලි වෙන්න ඕන මේ දුටා කියන එකෙන් ගම්‍ය කරන්නේ දැක්කා කියන එක. හරිද? right. අම්මා දුටා පුතු කියන්නේ අම්මා පුතා දැක්ක බව. පේනවද? අම්මා පුතුන් දැක්ක බව. right. ඒතර ඔබ ලියන්න ඕනේ ඒකෙදී අම්මා පුතුන් දැක්ක බව. අම්මා පුතුන් දැක්ක බව. පැහැදිලිද? අම්මා පුතුන් දැක්ක බව. එතකොට අම්මා පුතුන් දැක්ක බව. අම්මා දුටා පුතු. හරිද? පුතු කියන්නේ නම් කුඩා. පුතා කිව්වනම් අම්මා පුතා දැක්ක බව. පුතු කියන්නේ ගොඩක් නිසා අම්මා පුතුන් දැක්ක බව. අම්මා දුටා පුතා කිව්වොත් එහෙම අම්මා පුතා දැක්ක බව. අම්මා දුටා තාත්තා. පැහැදිලිද? තාත්තා දැක්ක බව. එතකොට අන්න මේ විවහාරය හරි වෙනස් පේනවනේ. බලන්න ඊළඟට වෙනස් වෙන හැටි. විලා යයි. බලන්න විලා යයි යෙදීමද මොණරාගල වහරේ ලක්ෂණයක රෑවිලා මුවාවිලා යනු විසිනි. බලන්න රෑවිලා මුවාවිලා. එතකොට විලා කියන එකක් දානවන්නේ කාලපරාසය පෙන්눔 කිරීම සඳහා. හරිද? right. එහෙනම් ඔන්න ඒ ටික ඔබ නෝට් එකක් විදිහට හරියට පිළිවෙලට මේවා එකින් එක ලියන්න පුතේ. ලියන්න නැතුව නම් පාඩම් හිටින්නේ නැහැ. ඔබ මේ ටික අනිවාර්යයෙන්ම ලියලා මේ විදිහේ වචන එකතු කරලා තනියෙන් හදන්න ඕන. තනියෙන් හදන්න ඕන. එතකොට තමයි ඔබට මේවා ප්‍රැක්ටිස් වෙන්නේ. හරිද? බලන්න ඊළඟට. කිසිවෙකුට විධානයක් කිරීමේදී කරපං බලපං බීපං යනු විසින් විවහාරය කිරීම සාමාන්‍ය ජනවහරේ රීතිය වේ. මෙහි එන පං වෙනුවට ප පමණක් යෙදීම මොණරාගල ජනවහරයි. කරපි බලප බීප යනුවෙනි. ගහමප කියන්නේ විසි කරපං යන අරුතිනේ. කුදහප යයි කියන්නේ බුදිය ගණෙන් යන අරුතිනේ. බලන්න එතකොට. දැන් අපි මේ විධානයක් දෙනවා කියලා කියන්නේ විධි ක්‍රියාවක්නේ. විධානයක් කියලා කියන්නේ අපි
විධානයක් දෙනවා නම් එතන විධික්‍රියාවක් තියෙනවා. මේ විදිහට බලන්න. දැන් විධික්‍රියාවටදී අපි උගන්වනවා මෙන්න මේව ක්‍රියාමූලය අරගෙන බල කියන එක අරගෙන බලපිය බලපං බලන්න බලඅන් බලව් බලපිය බලපං බලන්න බලන් බලව් බලනු මැනවි. මෙන්න මේවට අපි පොදුවේ කියනවා පුතේ විධික්‍රියා කියලා. මොකද්ද විධික්‍රියා? ඔබට උගන්වනවා මේ ටික. ක්‍රියාපද හඳුන්වා දීම කරනවා. ක්‍රියාපදයක් මොකක්ද කියන්නේ කොහොමද නිර්වචනය කරන්නේ කියලා මේ පාඩම තුල අවසානයේ සාකච්ඡා කරනවා. බලන්න එහෙනම් බලපිය නටපන්නයි හාමි අන්න බලන් ඉදිකඩ ළඟ කොකුරෑන වගේ ඇවිත් බලන් කඩතිර. එතකොට මෙන්න මේ අන් කියන එක අන්න කියන එක නේද? දරුවනේ ඉගෙන ගන්න. මේක වරෙන් එන්න කියන එක. අන්න එහෙනම් මෙන්න මෙතෙන්දී මේගොල්ලෝ භාවිත කරලා තියෙන බලන්න මෙන්න මේ පදේ වෙනුවට නේද? බලපං කියන එක වෙනුවට ඒගොල්ලෝ බලප කියන පදය විතරක් එතෙන්දී ඒගොල්ලෝ භාවිත කරලා දෙනවා මෙහෙම. මේ බලන්න. මේ තියෙනනේ මොණරාගල ජනවහරයි. පං වෙනුවට මොකක්ද දෙන්නේ? පං කියන එක වෙනුවට දෙනවා මොකද්ද? කියන එක. අන්න අඳුර ගන්න එතනින්. පං කියන එක නෑ ගහප මරපං නෙවෙයි මරප. ගහපං කියන එක ගහප වෙනවා. පැහැදිලිද? බලන්න එහෙනම්. මොණරාගල ජන විවහාරයයි. මේ කරපි බීප බීපං කියන එක. පේනවද? බීප. ඊට පස්සේ ගහමප කියන්නේ විසි කරපං. කියන්නේ කුදහප කුදහං කියන එකනේ. හරිද? බුදිය ගණෙන්. බුදිය ගණෙන් කියන එක තමයි අරුතින් තමයි මේ කුදහප කියලා කියන්නේ. අනේ මේ උඹ බුදිය ගණෙන් නේද? අනේ මේ ඔයා නිදා ගන්න ගිහිල්ලා නේද? ඒතර මෙන්න මේ විවහාරයේ ඒ ප්‍රදේශයත් එක්ක යම් හෝ වෙනස්කමක් අපිට දකින්න පුළුවන් කියන එක පැහැදිලි නේද? බලන්න එහෙනම්. මෙන්න මේ පද ටික ඔබ අනිවාර්යයෙන්ම වෙනම ලියන්න ඕන. බලන්න එහෙනම්. බලප බලන්න බලපං බලප ගහපං ගහපං ගහප. හරිද? බීපං බීප බීපං බීප. හරිද? නටපං නටපං නටප. හරිද? නටප. ওই විදිහට තමයි ඒකේ පද භාවිත වෙන්නේ. බලන්න එහෙනම්. කරපං කරප කරපං කරප. මෙවැනි විධානයක් තරමක් ආදරයෙන් යුතුව පළ කරන විට කොයි යන්නක් එකතු කිරීම මෙහි සිරිතේ. අන්න විශේෂයි. මෙවැනි විධානයක් තරමක් ආදරයෙන් යුතුව ආදරයෙන් කියනවා නම් ඒකට දානවා මොකද්ද පුතේ? කොයි කියන එක. මොකද්ද? කොයි කියන පදේ භාවිත කරනවා. බලන්න එහෙනම්. වරෙන් කියන එක නොකියා වරෙන් කොයි. පේනවද? වරෙන් කියන එක කියන්නේ වරෙන් කොයි. බලපං කියන්නේ බලපංකෝ බලපං කොයි බලපං කොයි. දුවපං කියන්නේ දුවපං කොයි කියාත් යෙදෙන්නාත්සේය.
දැන් එහෙනම් මේක මේ විදිහට මනිත් පැත්තෙන් ඒගොල්ලෝ භාවිත කරනවා බලපං කොයි. නටපං කොයි. හඬපං කොයි. හඬපං නේද? හඬ පිය හඬපං වෙනවා නේද? එතකොට හඬපං කියන එක හඬප වෙනවා. ඊළඟට හඬපං කොයි. හඬපං කොයි. නටපං කොයි. ගහපං කොයි. පැහැදිලි? ආදරයෙන් දුවපං කොයි. ඔක කියන්නේ දුවන්න කියලානේ. මයි පුතේ දුවන්න. අන්න ඒක තමයි ඒ අපි කියන විධික්‍රියාව තමයි. ඉතින්දි තියන්නේ ඉල්ලීමක් විදියට යන්නේ. ආයාචනයක් විදියට බොහොම ආදරණීයයි. එන්නකෝ කියනවා නේ. යන්න පැහැදිලිද? ඒතර අන්න එතකොට ඒ වෙනුවට තමයි මේගොල්ලෝ මේ පාවිච්චි කරන්නේ බලපං කොයි නේද? දුවපං කොයි. පේනවද? බලන්න අපි ඒ ටික වෙනම පිළිවෙලට ගමු මේ විදිහට. බලන්න කොයි කියන පදේ ගන්න. එහෙනම් අපි කොහොමද ගන්නෙ? වරෙන් කොයි. වරෙන් කියන වචනය වරෙන් කොයි. බලන්න පුතා. එතකොට වරෙන් කොයි කියලා තමයි වරෙන් කොයි. හරිද? ඊට පස්සේ බලපං. බලපං. බලපං කොයි. වරෙන් කොයි. බලපං කොයි. කියපං කොයි. හරිද? නටපං කොයි. පැහැදිලිද? ඔන්න එහෙනම් කොයි කියන එක යොදන්නේ මොකටද මේ? ආදරයෙන්. වරෙන් කොයි. වරෙන් මිනිස්සයෝ වරෙන්. බලපං කොයි. කියපං කොයි. ගහපං කොයි. බලන්න එහෙනම්. දුවපං කොයි නේද? දුවපං කොයි. දුවපං. අනිවාර්යෙන් එනවා මේ විභාගෙදී අහනවාමයි මේවා. ව්‍යාකරණ පේපර් එකේ කෙටි ප්‍රශ්න 10ක් එනවා. ඔය කෙටි ප්‍රශ්න 10ට ප්‍රාදේශීය වහරයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරිගහන පේපර් එකේ දානවා ඔබට බලපං. right? මෙන්න මේ වෙනුවට මොණරාගල විවහාරය වන්නේ උත්තර 4ක් දෙනවා. ඒතර ඔබ දැනගන්න ඕනේ. ආදරණීය ආමන්ත්‍රණයක් නම් කොහොමද දෙන්නේ? දුවපං කොයි. දුවපං. හරිද? right. දැන් මම පුතාලට පුළුවන් මේකට ඕන තරම් දාන්න නේද? මේකට උදාහරණ දාන්න පුළුවන්. ලියපං කොයි. ගහපං කොයි. පැහැදිලිද? ඒතර ඒ වචනය දැම්මට පස්සේ මෙතනින් ඒකට දාන්නේ මොකද්ද? කොයි කියන පදේ. ඔබට පේනවනේ මේ අඳුර ගන්න පුළුවන්. බලපං කොයි. බලපං කියන එක දාන්න තියෙන්නේ මොකද්ද? කොයි කියන පදේ තමයි එකතු කරන්න තියෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් වරෙන් කොයි. බලපං කොයි. කියපං කොයි. නටපං කොයි. දැන් ඉතින් මේකට ඔබට ඕන තරම් ඔහොම දෙතුන් පාර කියද්දි මොකද වෙන්නේ? බල කියන ක්‍රියාමූලය ආවා.
පං කියන විධික්‍රියා ප්‍රත්‍ය ආවා බලපං ආවා ඒකට එකතු කරනවා බලපං කොයි නට ප්ලස් පං නටපං කොයි ගහපං කොයි දුවපං කොයි පැහැදිලිද කොටපං කොයි තලපං කොයි නේද අන්න බලන්න කොච්චර ලියන්න පුළුවන්ද මේකේ මේකට උදාහරණ ඔබ ලියන්න දැන් මේක දෙන්නේ ඔබට මේ විදිහේ පදයක් දීලා. ඒතර මේකට ඔබ හදා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ක්‍රියාමූලයට මේක තුල තියෙන මොකද්ද? ওই විදිහට. හරිද? හරි. right බලන්න එන ඊළඟ කොටස. ඔන්න. මොනරාගල වැසියෙකු මං එද්දී යකුයි යනුවෙන් කිවහොත් වෙනත් පළාතක වැසියෙකුට එය එක්වරම තේරුම් ගැනීම තරමක් අපහසු වනු ඇත. අන විශේෂත්වය. මං එද්දී යකුයි. පේනවද? වෙනස හඳුනා ගන්න වෙනවා. මං එද්දී යකුයි කියලා කියනකොට බලන්න. ඒ එක්වරම තේරුම් ගන්න බැරි වෙනවා. මෙහි යකුයි යන වචනයෙන් කියවෙන්නේ ඵලයන්. ආන්න. මං එද්දී right යකුයි. හෙවත් යන්ටකෝ ඵලයන්. ආන්න යන්ටකෝ යන අරුතයි. එද්දින් යනු යෙදෙන්නේ එනතුරු බලන්න එහෙනම් එද්දින් කියන එක යෙදෙන්නේ මොකද්ද මේ එනතුරු කියලා යෙදෙන්නේ පැහැදිලිද අන්න එද්දී කියන එක යෙදෙනවා එනතුරු බලන්න එහෙනම් යක්කොයි කියන්නේ මොකද්ද එහෙනම් ඵලයන් යන්ටකෝ එද්දින් කියලා කියන්නේ මොකද්ද එනතුරු එහෙනම් මං එනතුරු යන් මං එනකන් යන්න නේ මේ අනුව මං එද්දී යකුයි යනු තමා එනතුරු යන ලෙස මොනරාගල වැසියා තව එකෙකුට කී අයුරිය. මෙසේම යනතුරු යයි කීමට යද්දී යනු කපන තෙක් යයි කීමට කපද්දී යනුවෙත් යෙදේ. අන්න එහෙනම් දැන් මං එද්දී යකුයි කියන්නේ මං එනතුරු. තමා එනතුරු යන අදහස. පැහැදිලිද? තමා එනතුරු අදහස මොකද්ද මේ? පදය මං එද්දී යකුයි බලන්න. මං එද්දින් එනවා විභාගෙදි මේක. පැහැදිලිද? මේව බලන්නම වෙනවා ලියන්නම වෙනවා. මං එද්දින් යකුයි සමානයි කොහොමද? තමා එනතුරු හරි මං එද්දී යකුයි තමා එනතුරු බලන්න මේ විශේෂ මේවා නම් විභාගෙදී අහන යෙදුම් මේවා ඔබට දෙන්නෙම මේ විදිහේ යෙදුම දීලා පොදු විවහාරය අහනවා එහෙම නැත්නම් තමා එනතුරු යන අදහස ප්‍රකට කිරීමට මොනරාගල වැසියන් භාවිත කළ විවහාරය ලියන්න මං එද්දී යකුයි මං එනතුරු නේද හරිද මං එනතුරු හිටපන් නේද මං එද්දී යකුයි බලන්න එහෙනම් බලන්න වැස්ස වහින්ටත් වපුරව්වා යනුවෙන් මොනරාගල ප්‍රදේශයටම සීමා වුණු ජනවහරක්සේ පෙනේ මෙහි වහින්ටත් යනු වහිද්දී යන අරුතක් දෙයි යටකී වැකියෙන් කියවෙන්නේ වැස්ස වහිද්දිත් වැපුරු බවයි එහෙනම් වැස්ස වහින්ටත් වපුරව්වා බලන්න වැස්ස වහින්ටත් වැපුරව්වා අදහස මොකක්ද එහෙනම් වැස්ස වහිද්දිත් වැපුරු බව පැහැදිලිද මේ අනුව කියන්නත් යනු කියද්දී යන අරුතද බලන්ටත් යනු බලද්දිත් යන අරුතද යෙදේ අන්න එහෙනම් කියන්නත් කියද්දිත් බලද්දිත් කියන එක බලන්ටත් කියන එක නැතුව යන්න නැතුන්සේද කැටුව යන්න කැටුසේද මොනරාගල ප්‍රදේශයේ භාවිත වේ නැතුන් කියන එකට නැතුන් කැටුව කැටු සේද මොනරාගල ප්‍රදේශයේ යෙදේ කුදහන් නැතුන් වරෙල්ලා අන්න විශේෂ පද
කුදහන් නැතුම් වරෙල්ලා. මොකද්ද මේ කියන්නේ? කියන්නේ පමා නොවේ හෙවත් නිදාගන්නේ නැතිව ආයුතු බව. අන්න පුතේ. පමා නොවේ හෙවත් නිදාගන්න නැතුව ආයුතු බව. කුදහන් අපි කියන්නේ මේ කුදහන් නැතුව එන්නේ ඉතින්. උතන කුද ගැහෙන්න එපා. අපි කියන්නේ කොහොමද? කුද ගැහෙන්න එපා උතන. උතන නිදාගන්න එපා. කල් මරන්න එපා. ඉක්මනට එන්න. මොක්කු කැටුම් පණන් උනේ. යන්න බලන්න ලස්සන වචන. කවුරු සමගද ගියේ? මොක්කු කැටුම් පණන් උනේ. බලන්න. කවුරුන් කැටුව ගියාද යන වගයි. කවුරුන් කැටුව? අන්න උත්තර. කවුරුන් කැටුව ගියා යන වගයි. මොක්කු කැටුම් පණන් උනේ. මේ ප්‍රශ්නයට පිළිතුරු නොදන්නා කල කවුද්දන්? කවුරු සමගද ගියේ කියන එක අහනකොට කවුද්දන්? කවුරුද දන්නේ? කවුද්දන් යයි කියන වැසේ එහි අරුත කවුද දන්නේ? හෝ අනේ මන් දන්නේ. කවුද්දන්? මන් නම් දන්නේ නේද? දකුණු පළාතේ අපිත් භාවිතා. කවුද්දන්? අනේ මම නම් දන්නේ නේද? කවුද්දන්? කවුද්දන්? කවුද දන්නේ? දන්න කෙනෙක් නැහැ. කවුද්දන්? ඒකට උත්තරේ හම්බ වෙනවා කවුද දන්නේ? අනේ මන් දන්නේ. පැහැදිලිද? නැත්තම් යන වචනය නැත්තම්. අහන්න බලන්න. නැත්තම් කියන එකට නැත්තම්. නැත්තම් කියන යන පදේ දාන්නේ කොහොමද? නැත්තම්. හරිම වෙනස් භාෂාව. නේද? බලන්නකෝ. දැන් මේ භාෂාවේ අපි දැක්කහම වැස්ස වහින්ටත් වපුරව්වා. වැස්ස වහිද්දිත් වැපුරූ බව. නේද? වැස්ස වහින්ටත් වපුරව්වා කියන්නේ වහිද්දිත් වැපුරූ බව. ඊළඟට කියන්නත් කියද්දිත් නැතුම් නැතුව කියන එකට නැතුම් කියනවා. කැටුව කියන එකට කැටු කියනවා. දැන් ඔන්න මේවා තමයි වැදගත් වෙන්නේ. කුදහන් නැතු වරෙල්ලා. නිදාගන්නේ නැතුව ආයුතු බව. අන්න පුතේ. අන්න ඒව නම් ලියන්න ඕන අපි. වැදගත් මේවා ලියන්න ඕන. හරිද? වැස්ස වහින්ටත් වපුරව්වා. හරිද? බලන්න මෙහෙම. වැස්ස වහින්ටත් වපුරව්වා. වැස්ස වහින්ටත් වැස්ස වහින්ටත් වැපුරව්වා. හරිද? දැන් ඔතන ඔය ව්‍යවහාරයේ තියෙන කොහෙද? මොණරාගල. වැස්ස වහින්ටත් වැපුරව්වා. බලන්න එහෙනම්. එතකොට ඒකට උත්තරේ කොහොමද? මේ වැස්ස වහිද්දී වැපුරූ බව. පැහැදිලිද? වැස්ස වහිද්දී වැපුරූ බව. අපි වෙන පාටකින් ඒක ලියලා තියාගමු. ඕගොල්ලෝ පැහැදිලිව ලියන්න එතකොට. වැස්ස වහිද්දී වැස්ස වහිද්දී වැපුරූ බව. වැස්ස වහින්ටත් වැපුරව්වා. වැස්ස වහිද්දිත් වැපුරූ බව. හරිද? රයිට්. අන්න එතන ඒ කොටස හරි එකේ ඊළඟට තියෙනවා කුදහන් නැතුම් වරෙල්ලා. මොකද පුතේ? කුදහන් නැතුම් වරෙල්ලා. කුදහන් නැතුම් වරෙල්ලා. කුදහන් නැතුම් වරෙල්ලා. දෙවෙනි එක කුදහන් නැතුම්
වරෙල්ලා. කොහොමද තියෙන්නේ? කුදහන් නැතුම් වරෙල්ලා. කුදහන් නැතුම් වරෙල්ලා. කුදහන් නැතුම් වරෙල්ලා කියන්නේ පමා නොවේ හෙවත් නිදාගන්නේ නැතිව ආයුතු බව. පැහැදිලිද? නිදාගන්නේ නැතුව ආයුතු බව. නිදා ගන්නේ නැතිව නිදාගන්නේ නැතිව ආයුතු බව. අන මයි පුතාලට වැදගත් නේද? මොකද පුතේ? වැස්ස වහින්ටත් වපුරවුවා. එහෙනම් වහිද්දිත් වැපුරුව බව තමයි කියන්නේ. කුදහන් නැතුම් වරෙල්ලා පමානොවේ එන්න කියලා කියන්නේ. නිදා ගන්න නැතුව එන්න කියලා කියන්නේ. නේද? ඉතින් කියනෝනේ. අනේ මේක මෙයා කුදහන් නැතුව උද ගහ ගන්න කියලා නේද? නිදා ගන්න. ඒතර මෙතෙන් දියන්න එහෙනම් වැස්ස වහිද්දිත් වැපුරුව බව වැස්ස වහින්ටත් වැපුරවුවා කුදහන් නැතුම් වරෙල්ලා නිදා ගන්නේ නැතිව ආයුතු බව පමා නොවි එන්න කියලා කියන්නේ. බලන්න ඊට පස්සේ අහනවා මොක්කු කැටුම් පණන් උනේ. අහන බලන්න. මොක්කු කැටුම් පණන් උනේ. කොහොමද? මොක්කු කැටුම් පණන් උනේ. මොක්කු කැටුම් පණන් උනේ. තුන්වෙනි එක. මොක්කු කැටුම් පණන් උනේ. පණන් මොක්කු කැටුම් පණන් උනේ. මොක්කු කැටුම් පණන් උනේ. හරිද? බලන්න එතකොට මොක්කු කැටුම් පණන් උනේ. right? එතකොට උත්තරේ එන්නේ කොහොමද? කවුරුන් කැටුව ගියාද? කවුරුන් කැටුව ගියාද? කවුරුන් කැටුව ගියාද? පැහැදිලිද? කවුරුන් කැටුව ගියාද? කවුරුන් කැටුව ගියාද? අන පැහැදිලි නේද? මොක්කු කැටුම් පණන් උනේ කවුරු කැටුව ගියාද? කවුරුන් කැටුව ගියාද? right? ඒ කියන්නේ කවුරු සමග ගියාද? කවුරු සමග ගියාද? ඔන්න දැන් වැදගත්ම මේවා මේ විභාගෙදී අහන මේවා අහන්නම තියෙන ඒවා. එහෙනම් මම පුතාලා මේවා ලියා ගන්නම ඕන අනිවාර්යයෙන්ම වැදගත් මේවා නේද? දැන් මේවා ඔබ පාඩම් කරලා තියා ගන්න ඕන අනිවාර්යයෙන්. පැහැදිලිද? හරිද? ඔය මොක්කු කැටුම් පණන් උනේ කවුරුන් කැටුව ගියාද? පැහැදිලිද? ඒතර මේවා විභාගෙදී අහන මේවා. ඒ හින්දා මම පුතාලා මේවා වෙනම ලියලා පාඩම් කරලා තියා ගන්න. බලන්න නම් ආයිසරයක් කියන්නේ වැස්ස වහින්ටත් වැපුරවුවා. වැස්ස වහිද්දිත් වැපුරු බව. වැස්ස වහිද්දිත් වැපුරු බව. කුදහන් නැතුම් වරෙල්ලා. නේද? නිදා ගන්න නැතුව ආයුතු බව. ඒක එහෙම නැත්නම් පමා නොවි එන්න. නිදාගන්නේ නැතිව ආයුතු බව. මොක්කු කැටුම් පණන් උනේ කවුරු සමගද ගියේ? කවුරු කැටුවද ගියේ? කවුරු එක්කද ගියේ? අන්න ඒ අදහස් තමයි තියෙන්නේ. එහෙනම් මේ ටික වැදගත් අතිශයින්ම හොඳින් පාඩම් කරගන්නමයි පුතාලා මේ ටික. හරිද? අන්න ඊළඟට තියෙනවා පුතේ. ප්‍රශ්නයක් ඇසීමේදී දී යන වචනය යොදා ගියාද? right? මොකද වැනි වහර භාවිත කිරීම පොදු සිංහලයේ රීතිය වුවත් මොනරාගල රීතිය ඊට මදක් වෙනස් වේ. එවැනි දී යන්නක් යොදනු වෙනුවට කටහඬ උස් පහත් කිරීමෙන්ම එම වැකිය ප්‍රශ්නයක විලාසයෙන් ඇසීමට මොනරාගල වැසියෝ සමත් විය. අප්පච්චි හේනට ගියාද? යයි අසනු වෙනකොට අප්පච්චි හේනට ගියා. අප්පච්චි හේනට ගියා. පේනවද? ගියාද කියන එක අහන්නේ නැහැ.
අප්පච්චි එහෙනට ගියා. අපි අහනවා. එයා එළියට ගියා. ඇත්තටම එළියට ගියා. ඔව් ගියා. ඔය එළියට ගියා. අන්න බලන්නකෝ ඒක වෙනස. ගියාද කියන එක වෙනුවට ද අයින් වෙනවා හැමම. ගියා. අප්පච්චි එහෙනට ගියා. අප්පච්චි ඉනවද? අප්පච්චි එහෙනට ගියා. අප්පච්චි එහෙනට ගියාද? අප්පච්චි එහෙනට ගියා. ඔව් ගියා. අන්න එහෙම. මේ භාෂාවේ බලන්න එන විශේෂත්වය. යන උච්චාරණ ධ්වනිය උස් කොට කතා කිරීම මෙහි බොහෝ විට සිදුවේ. කොහේදී යනු මෙහිදී. කොහා බලන්න කොහා වර්ණාක්ෂේම මොනවද මොන ඒක නම් අපිට අහලා තියෙනවය. කොහා කියන්නේ කාටද? කොවුලා සහ නේද? කොහා හඬයි අවුරුදුවේ කොහා හඬනවා කොවුලා. ඒතර ඒ කොවුලා නෙමෙයි කොහා කියන එක. මොකද්ද? කොහේදීද? පේනවද? කොහේදීද? පේනවද? කොහේදීද කියන්නේ කොහා කියන එක. මොනවා කියන එක? මොනා. පේනවද? මොනවද කියන එක මොනා. කොහො කියන්නේ කොහේදී දී කියන වෙනකොට අන්න එහෙම යෙදිලා තියෙනවා. පැහැදිලිද? ඒවනම් ලේසි නේද පුතා? අමාරු නැහැ. එතනත් ඒ වැදගත් කියලා දැන ටික මේ විදිහට මම ඔබට මාක් කරනවා මේ විදිහට. බලන්න. අප්පච්චි හේනට ගියාද? අප්පච්චි හේනට ගියාද? අප්පච්චි හේනට ගියා. අන්න ඒකෙදී අප්පච්චි හේනට ගියාද කියන එක වෙනුවට කොහොමද එන්නේ ගියා කියලා දෙන්නේ. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් ඒක මේ විදිහට. අප්පච්චි හේනට ගියා. අප්පච්චි. පැහැදිලිද? ඊළඟ එක කොහේදී කියන එක කොහා කියනවා. මොනවද කියන එක මොනා කියලා එනවා. පැහැදිලිද? හරි. ඒකම මේ විදිහට අපිට පුළුවන් අනභාවිත වෙන විදිය. පැහැදිලිද? අපිට පැහැදිලි වෙන්න ඕන. හරි. එතකොට ඔන්න ඔය කොටස මෙතනින් මම ඉවර කරනවා. ඊළඟ කොටසේදී අපි මේකේ තියෙන කොටස සාකච්ඡා කරනවා. පැහැදිලිමයි දරුවනේ? මොන දැන් ප්‍රාදේශීය ව්‍යවහාර කියන කොටස අපි සාකච්ඡා කරා. මුල් ටික ප්‍රදේශයක නේද? අපි දන්නවා මේ ප්‍රදේශයකට ආවේනික ව්‍යවහාරයක් තිබුණානේ. එහෙනම් මේ ව්‍යවහාරයන් තමයි මේ කතා සමහරට අහලා දන්නේම නැහැ. හැබැයි හරි ලස්සනයි. එහෙනම් පුතාලා මේවා අහුවෙන තරමක් එකතු කරන්න. ඕන තරම් පොත් තියෙන මේ වගේ ප්‍රාදේශීය ව්‍යවහාර පොත්. හෙළබස පෝෂණය කරපු ප්‍රාදේශීය ව්‍යවහාර කියලා පොත් තියෙනවා. හොඳට අරගෙන කියවන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඊළඟ කොටසෙන් මම ප්‍රාදේශීය ව්‍යවහාර ඉදිරි කොටස් ටික සාකච්ඡා කරනවා.